සියලුම දෙනාටම සුබ දවසක් වේවා. මුලින්ම කියන්න ඕනේ අද වීඩියෝ එක ටිකක් සද්දේ අපහැදිලි වෙන්න පුළුවන් වලට. මොකද අද මම පැනල් රූම් එකක් ඇතුළේ ඉඳන් තමයි මේ වීඩියෝ එක නිර්මාණය කරන්නේ. හොඳයි, අපි කලින් වීඩියෝ එකේ කතා කරා variable frequency drive VFD පිළිබඳව. අපි අද බලමු VFD එකක් කොහොමද ප්‍රැක්ටිකල්ලි ප්‍රෝග්‍රෑම් කරගන්නේ සහ ඊට අදාළ digital input සහ digital output සහ analog input ඉන් කරන ආකාරය සහ වයරින් කරන ආකාරය සහ ඒවා ප්‍රෝග්‍රෑමින් කරගන්න විදිහ. හොඳයි, මේ තියෙන්නේ මුලින්ම VFD දෙකක් සවි කරපු පැනල් එකක්. ඔයාලට මෙතන දකින්න හම්බෙනවා බටන් හතරක් සහ මේ තියෙන්නේ පොටෙන්ටියෝමීටර්. අපි මේකට කියන්නේ පොටෙන්ටියෝමීටර් කියලා. මේකෙන් තමයි අපි මෝටරේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්නේ. මේ ඔන් බටන් එක සහ මේ ඔෆ් බටන් එක. හරි, අපි දැන් බලමු පැනල් එකේ ඇතුළ කොහොමද වෙන්නේ කියලා. මුලින්ම අපි VSD එකේ ප්‍රධාන කොටස් පිළිබඳව අවධානය යොමු කරමු. ඔයාලට පේනවා මෙතන LED ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේක 7 segment ඩිස්ප්ලේ එකක් වෙන්නේ. එතකොට අපිට තව මේකේ දකින්න හම්බෙනවා මෙන්න මෙතන බටන් එකක්. මේක escape බටන් එක. ප්‍රෝග්‍රෑම් කරන අවස්ථාවේදී මෙනු වලට ගිහිල්ලා ආපහු බෑක් වෙන්න තියෙන්නේ මේ බටන් එක. සහ මෙතන තියෙනවා පන්ච් වීල් එකක්. මේක අපිට මෙහෙම දෙපැත්තට කරකවන්නත් පුළුවන්, මැද ප්‍රෙස් කරන්නත් පුළුවන්. දෙපැත්තට කරකවීමෙන් තමයි අපි මෙනු අතර මාරු වෙන්නේ සහ බටන් එක ප්‍රෙස් කරපුවාම තමයි enter කියන බටන් එක විදිහට තමයි ඒක අපි භාවිතා කරන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති QR කෝඩ් එකක් තියෙනවා. මේ QR කෝඩ් එක ස්කෑන් කිරීමෙන් අපිට පුළුවන් මේකට අදාළ සියලුම තොරතුරු සහ මේකේ මැනුවල් එක, ප්‍රෝග්‍රෑමින් මැනුවල් එක ඇතුළු සියලු දේ ඩවුන්ලෝඩ් කරගන්න. ඊට අමතරව මෙතන ස්නයිඩර් ලෝගෝ එක තියෙනවා. මෙතන මේකේ වර්ගය තියෙනවා. මෙතන ස්ටිකරයක් අලවලා තියෙනවා. මේක අපිට වර්නින් එකක් ලබා දීලා තියෙනවා. ඉලෙක්ට්‍රික් ෂොක් වදින්න පුළුවන් කියලා, ආප් පෑස් වෙන්න පුළුවන් කියලා. ඊට අමතරව මේකේ මොකක් හරි අපි නඩත්තු කටයුත්තක් කරනවා නම් මෙතන සඳහන් කරලා තියෙනවා මේක විදුලිය විසන්ධි කරාට පසු විනාඩි 15කට පසු එම නඩත්තු කටයුත්ත පටන් ගන්න කියලා. ඒ කියන්නේ මේක ඕෆ් කරා කියලා මේකේ තියෙන විදුලිය නැති වෙන්නේ නැහැ. charge එකක් තියෙනවා, මොකද කැපැසිටර් තියෙන හින්දා. VFD එකේ උඩ පැත්තේ අපිට කූලින් පෑන් එකක් දක්නට හම්බෙනවා. ඉතින් මේ කූලින් පෑන් එක ඕන වෙන්නේ මේ VFD වැඩ කරනකොට අධික තාපයක් හට ගන්නවා. ඒ VFD එකේ කූලින් සිස්ටම් එකට තමයි මේ පෑන් එක ඕන කරන්නේ. ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන පුංචි ලොක් එකක් තියෙනවා. ඉතින් මේ ලොක් එක ඉහළට තල්ලු කරන්න තියෙන්නේ. තල්ලු කරුවාට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙහෙම පුංචි දොරක් වගේ මේක අරගන්න. අරගත්තට පස්සේ මේ කොටසේ තමයි මේකට අදාළ සියලුම කන්ට්‍රෝල් වයර් සවි කරන්න තියෙන්නේ. ඉතින් මේ කන්ට්‍රෝල් වයර් සවි කරන විදිහ මේ පුංචි දොරේ ඇතුල් පැත්තේ සඳහන් කරලා තියෙනවා ඩයග්‍රෑම් එකක් විදිහට. මෙතනත් ඔයාලට දකින්න හම්බ වෙනවා ලොක් එකක්. ඉතින් මෙන්න මේ කොටස විවෘත කරගන්න පුළුවන්. මේ විවෘත කරගත්තාට පස්සේ තමයි අපේ power input වයර් ටික සවි කරන්න තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද power input කරන්න සහ power motorට output ලබා දෙන සවි කරන ස්ථාන. මේ තියෙන්නේ මම දැන් ගලවපු safety ආවරණ දෙක. අපි දැන් බලමු කොහොමද power supply in කරන්න සහ out කරන්න කියලා. මේ තියෙන්නේ power supply input කරන කොටස. මේ තියෙන්නේ L1 L2 L3 කියලා අපි මෙතෙන්ට ලබා දෙන්න ඕනේ 3 phase. මෙන්න මේ ස්ථානයේ තියෙනවා RST කියන පින් තුන. ඔයාලට නම් RST කියන එක සමහර විට පේන්නේ නැති ඇති. මේ පින් තුනෙන් තමයි අපි මෝටරයට විදුලිය ලබා දෙන්නේ. ඉතින් අපි මෙතනදී කිසිසේත්ම නිව්ට්‍රල් වයර් එකක් සම්බන්ධ කරගන්නේ නැහැ. මේකට ඉන් කරන්නේ 3 phase සහ අවුට් කරන්නේ 3 phase විදුලිය විතරයි. ඔයාලට මෙතනින් දකින්න හම්බ වෙනවා නැවතත්
බාර් එකක් වගේ කොටසක්. මෙන්න මේ කොටස තමයි අපි earth bar එක විදිහට පාවිච්චි කරන්නේ. VFD එක්කලා ගනුදෙනු කරනකොට නම් මෙන්න මේ කොටස ගැන අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. මෙතන වර්නින් එකක් දක්වලා එක කියලා තියෙනවා. මේ තියෙන්නේ මෙතනින් මේ ස්ටිකරෙන් වහලා DC බස් එක. ඉතින් මේ කොටසදී සාමාන්‍යයෙන් DC වෝල්ටේජ් ක්‍රියා කරන අවස්ථාවේදී DC වෝල්ටේජ් 540ක වගේ ප්‍රමාණයක් හදනවා. ඉතින් කිසිසේත්ම මෙන්න මේ කොටස අපේ ශරීරයේ හෝ earth එකකට ස්පර්ශ කරගන්න කිසිසේත්ම හොඳ නැහැ. මොකද මේ කොටස අපේ ඇඟේ වැදුනොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. අපිට ඕනනම් පුළුවන් මේ ස්ටිකර් ඉවත් කරන්න. නමුත් අපි මේ ස්ටිකර් ඉවත් කරන්නේ නැහැ. මොකද ඒක වර්නින් එකක් විදිහට තියෙන්න ඕනේ. ඉතින් මේ යටින් වලට දකින්න හම්බෙන්නේ DC බස් එකට අදාළ පින් ටික. කොන්ට්‍රෝල් කොටසදී අපි මුලින්ම අඳුනගමු මෙන්න මේ බාර් එක. මේ බාර් එකේ ඔයාලට පේනවා මෙතන මුල්ම පින් එක 24 වෝල්ටේජ් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක තමයි අපේ ස්විච් වල අපි කොමන්ඩ් එක විදිහට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා DI1, DI2, DI3, DI4, DI5, DI6 යන පින් ටික. ඉතින් මෙන්න මේ පින් ටිකෙන් අපිට පුළුවන් මේකට ඩිජිටල් ඉන්පුට් ඇතුළත් ගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට පුළුවන් ඉන්වර්ටරේ ඩිජිටල් පින් එකක් ඇතුල් කරලා මෝටරේ ෆෝවර්ඩ් කරකවන්න. ඊට පස්සේ DI2 අපිට පුළුවන් රිවර්ස් කරකවන්න. ඉතින් මේකට නිශ්චිත DI1ට රිවර්ස් එක, DI2ට ෆෝවර්ඩ් එක කියලා පින් එකක් නැහැ. ඉතින් අපිට පුළුවන් මේක ප්‍රෝග්‍රෑම් කරනකොට ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට මේ අදාළ පින් එක මොකක්ද කරන කාර්යය කියලා හඳුනා ගන්න. ඉතින් මේවා අපි පාවිච්චි කරන්නේ ඩිජිටල් ඉන්පුට් විදිහට. ඊට පස්සේ මෙතන තව තියෙනවා කනෙක්ටර් බාර් එකක්. මෙතනත් තියෙනවා මේකට අපි කියන්නේ ඇනලොග් පින් කියලා. ඉතින් මේ ඇනලොග් පින් වලින් අපිට පුළුවන් මේ 10 වෝල්ට් කියලා පින් එක තියෙනවා, AI1 කියලා පින් එකක් තියෙනවා, COM කියලා පින් එකක් තියෙනවා. ඉතින් මේ පින් තුන අපිට පුළුවන් පොටෙන්ටියෝමීටරයට සම්බන්ධ කරලා මෝටරේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න, කන්ට්‍රෝල් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා AI2, AI3, COM කියලා. ඉතින් මෙතනත් මේක කොමන්ඩ් එක විදිහට ගන්න. අපිට පුළුවන් මේ ඕනම පින් එකකට ඇනලොග් සිග්නල් එකක් ඉන් කරලා අපේ ස්පීඩ් එක ඒ ඇනලොග් එන සිග්නල් එකේ විදිහට මෝටරේ කන්ට්‍රෝල් කරගන්න. හරි, මේ තියෙන කනෙක්ටර් බාර් එකෙන් අපිට කරගන්න පුළුවන් වෙන්නේ රිලේ අවුට්පුට් දෙකක් ලබා ගන්න පුළුවන් මේ කනෙක්ටර් බාර් එකෙන්. මෙතන ඔයාලට පේනවා මුලින්ම කියන්නම් R1A, R1B, R1C කියලා. ඉතින් මෙන්න මේ පින් තුන එකම රිලේ එකකට තමයි සම්බන්ධ වෙන්නේ. R1C කියන එක කොමන් එක, R1B කියන එක ක්ලෝස් එක වෙන්නත් පුළුවන්, R1A කියන එක ඕපන් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ටික එක රිලේ එකට තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙතන තව තියෙනවා R2A කියලා, R2C කියලා. ඉතින් R2C කියන්නේ දෙවෙනි පින් එකේ කොමන් එක, R2A කියන්නේ ඕපන් එක මේ රිලේ එක. ඒ කියන්නේ මෙතන රිලේ පොයින්ට් දෙකක් තියෙනවා. අපිට පුළුවන් මේ ඉන්වර්ටරේ වැඩ කරන ඕනෑම අවස්ථාවක ඉන්වර්ටරේ වෙන ඕනෑම සිද්ධියක් අපි තමකෝ ඕවර්ලෝඩ් යනකොට අපිට ඒක මෙතනින් රිලේ අවුට්පුට් එකක් විදිහට ලබා ගන්න පුළුවන්. ඔයාලට ඊගාවට දකින්න හම්බෙන්නේ මෙම VSD එකේ කමියුනිකේෂන් කොටස. මේ තියෙන්නේ ඊතර්නෙට් පෝට් එකක්. මේකෙන් අපිට පුළුවන් මෙම ස්නයිඩර් සොෆ්ට්වෙයාර් එක අපි කියන්නේ සෝමු කියලා. ඒ සෝමු සොෆ්ට්වෙයාර් එකත් එක්කලා කනෙක්ට් කරගෙන අපිට පුළුවන් මේකේ බටන් වලින් නැතුව ලැප්ටොප් එක කරා මේක ප්‍රෝග්‍රෑම් කරගන්න. ඊට අමතරව අපිට පුළුවන් මෙම ඊතර්නෙට් පෝට් එක භාවිතා කරලා PLC වැනි උපකරණات එක්කලා මේක සම්බන්ධ කරන්න. මෙන්න මේ මෙතන පින් තුනක් තව ඔයාලට තියෙනවා. මේකත් කමියුනිකේෂන් වලටම තමයි භාවිතා කරන්නේ. මේ පින් තුනෙන් අපිට පුළුවන් RS485 කමියුනිකේෂන් එකක් ගොඩනගා ගන්න. VFD එකේ අපි දැන් බලමු සෙටින් මොනවද හදාගන්න තියෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම VFD එකට මෙහෙම
විදුලිය ලබා දෙනවා. ලබා දුන්නට පස්සේ අපිට පුළුවන් අපි දැනගන්න ඕනේ අපි මොනවද මේකට මුලින්ම ඇතුළත් කරන්න ඕනේ කියලා. ඉතින් VFD එකට මුලින්ම අපි ඇතුළත් කරගන්න ඕනේ දැනගන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. මෝටරේ ඉස්සෙල්ලාම VFD එකට හඳුන්වලා දෙන්න ඕනේ. ඉතින් අපි කොහොමද මෝටරේ VFD එකට හඳුන්වලා දෙන්නේ? ඒක කරන්න අපිට හරිම ලේසි. මෝටරේ සඳහන් කරලා තියෙනවා නේම් ප්ලේට් එකේ මෝටරේට අදාළ සියලුම තොරතුරු. ඉතින් අපි අනිවාර්යයෙන්ම VFD එකට ලබා දෙන්න ඕනේ තොරතුරු සියල්ලම. මොනවද අපි ඒ ලබා දෙන්න ඕනේ තොරතුරු? පළවෙනි එක මෝටරේ ක්‍රියාත්මක වන වෝල්ටේජ් එක. ඊට පස්සේ අපිට පුළුවන් මෝටරේ සඳහන් කරලා තියෙනවා මැක්සිමම් ඇම්පියර් එක. මෝටරේ කැරකෙන්න ඕනේ හර්ට්ස් එක කීයද? සහ අපිට තව අපි ලබා දෙන්න ඕනේ මෝටරේ කිලෝවොට් එක කීයද? මෝටරේ ටැග් එකේ සඳහන් කරලා තියෙන RPM එක කීයද යන තොරතුරු. මුලින්ම අපි මේක එකපාරක් එන්ටර් කරගන්නවා. එන්ටර් කරගත්තට පස්සේ අපිට ගිය හැකි මෙනු වලට ඊට පස්සේ අපි මෙතන ගන්නවා මෙතන මෙනු එක තියෙනවා configuration මෙනු එක. ඊට පස්සේ නැවතත් එන්ටර් කරනවා pull කියන මෙනු එක. ඊට පස්සේ SIN කියලා මෙනු එකක් තියෙනවා. මෙතනින් තමයි අපි මෝටරේ simply start කරන මෙනු එක මේක ඇතුළේ තියෙන්නේ. ඒ කියන්නේ මෝටරේට අදාළ තොරතුරු දෙන්න ඕන මෙනු එක මේක. ඉතින් අපි ඒකත් එන්ටර් කරගන්නවා. එන්ටර් කරගත්තට පස්සේ ඔයාලට දකින්න හම්බ වෙනවා TCC කියලා මෙනු එකක්. ඉතින් මේ TCC කියන්නේ මේක අපිට පුළුවන් මෝටරේ කන්ට්‍රෝල් කරන්න 3 වයර් සහ 2 වයර් කියලා. 2 වයර් කියන එකෙන් අදහස් කරන්නේ මෝටරේ ඕෆ් බටන් එකක් සවි කරන්නේ අපි බටන් එක ඔබාගෙන ඉන්නකම් බටන් දෙකක් යොදාගෙන ඉස්සරහට හෝ පසුපසට කරකවන එක. ඉතින් අපිට මෙතනදී ඕෆ් බටන් එකක් සවි කරන්නේ නැහැ. ඉතින් අපි ඔබලා බලමු අපිට පුළුවන් මෙතනින් 3 වයර් 2 වයර් විදිහට මේක මාරු කරගන්න. ඉතින් මේ 3 වයර් කන්ට්‍රෝල් කියන එකේදී අපිට පුළුවන් ඕෆ් බටන් එකකුත් භාවිතා කරලා මම මෙතන ඩයග්‍රෑම් එකේ දාලා තියෙනවා කොහොමද ඒක වයරින් කරගන්නේ කියලා. ඉතින් ඒක බලලා වලට අදහසක් ලබා ගන්න පුළුවන්. එතනින් තමයි 3 වයර්ද 2 වයර්ද කියලා ටයිප් එක අපි මුලින්ම තෝරන්නේ. හරි මෙහෙමම මෙතනදී මම මෙහෙම බැක් වෙනවා එකපාරක්. නැවතත් මේක අපිට කරකවලා අපිට පුළුවන් ඊගාව මෙනු එකට යන්න. අපි දැන් මේකේ හර්ට්ස් එක හදමු. මෝටරේ නේම් ප්ලේට් එකේ විදිහට මේ BFR එක කියන්නේ මෝටරේ හර්ට්ස් එකට සම්බන්ධ මෙනු එක. ඉතින් මෙතනදී අපිට පුළුවන් මෝටරේ කීයද නේම් ප්ලේට් එකේ සඳහන් කරලා තියෙන ප්‍රමාණයට හර්ට්ස් එක ලබා දෙන්න. ලබා දීලා අපි නැවතත් එන්ටර් කරනවා. එන්ටර් කරාට පස්සේ අපි යනවා ඊළඟ මෙනු එකට. දැන් අපි ගාව තියෙනවා NPR මෙනු එක. NPR මෙනු එක කියන්නේ මෝටරේ කිලෝවොට් එක. ඉතින් අපි මෙතනින් ලබා දෙන්න ඕනේ මෝටරේ කිලෝවොට් එක කීයද කියලා. ඉතින් මම මෙතනදී සවි කරලා තියෙන්නේ කිලෝවොට් එකයි එකේ මෝටරයක් නිසා මෙතන දාලා තියෙනවා 1.1.0 කියලා. ඊට පස්සේ නැවතත් මේක එන්ටර් කරනවා. ඊට පස්සේ අපි යනවා ඊළඟ මෙනු එකට. දැන් තියෙනවා UNS කියලා. UNS කියන මෙනු එක ඇතුලේ තියෙන්නේ මෝටරේ වෝල්ටේජ් එක කීයද කියලා. ඉතින් නේම් ප්ලේට් එකේ සඳහන් කරලා තියෙන වෝල්ටේජ් එක තමයි මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් අපි මෙතෙන්ට 400 කියලා දාලා තිනවා. නැවතත් මේක එන්ටර් කරලා යනවා ඊළඟ මෙනු එකට. ඊගාවට තියෙන NCR එක. NCR එක කියන්නේ නේම් ප්ලේට් එකේ සඳහන් කරලා තියෙන ඇම්පියර් ප්‍රමාණය. ඉතින් අපි මෙතන ලබා දීලා තියෙනවා 2.5ක් කියලා. අපිට නේම් ප්ලේට් එකේ තියෙන ගානමයි මෙතෙන්ට දෙන්න ඕනේ. නැවතත් මේක එන්ටර් කරලා ඊළඟ මෙනු එකට යනවා. මෙතන තියෙනවා FRS එක කියලා. ඉතින් අපි මෙතනදී දෙන්න ඕනේ හර්ට්ස් එක කීයද කියලා අපේ භාවිතා කරන විදුලියේ හර්ට්ස් එක. ඊට නැවතත් අපිට වැරදුනොත් මොනවා හරි අපිට පුළුවන් මෙතනදී එකපාරක් බැක් වෙන්න. බැක් වෙලා නැවතත් යන ඊළඟ මෙනු එකට. දැන් තියෙනවා NSP කියලා. NSP කියන්නේ මෝටරේ සඳහන් කරලා තියෙන RPM එක අපි මෙතෙන්ට ලබා දෙන්න ඕනේ. මෙතන 1410යි මෝටරේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ 410 අපිට ලබා දීලා තියෙනවා. අපිට කැමති විදිහට මේක වෙනස් කරගන්න බෑ. මොකද මෝටරේ සඳහන් කරලා තියෙන ප්‍රමාණයම අපි මෙතෙන්ට ලබා දෙන්න ඕනේ.
නැවතත් ඊගාවට යනවා ඊළඟ මෙනු එකට. මේ ටික අපි වෙනස් කරගන්න ඕනේ. මේක තමයි වැදගත් මෙනු එක මෝටරේ සේෆ්ටි එකට තියෙන්නේ. මේ ITH එක කියන්නේ මෝටරේ මැක්සිමම් ඇම්පියර් එක නෙමෙයි, අපිට මෝටරේ සේෆ්ටි එකට අපි තියාගන්න ඇම්පියර් ප්‍රමාණය. ඉතින් මම මෙතනදී ඇම්පියර් දෙකක් තියලා තියෙනවා. මම මේක නැවතත් පසුපසට එන්නම්. අපි මේ මෙනු එකේ කියන්නේ දැන් මෝටරේ සියලුම තොරතුරු මේ VFD එකට ලබා දීලා ඉවරයි. ඊගාවට අපි බලමු මේ VFD එකට ලබා දෙන්න ඕනේ තව මොනවද කියලා. ඊළඟට අපි මෝටරේට අනිවාර්යෙන් ඇක්සලරේෂන් ඩික්ලරේෂන් ටයිම් ලබා දෙන්න ඕනේ. අපි දැන් බලමු මේ කොහොමද කරන්න කියලා. මම මෙතනදී කියන්න යන්නේ නැහැ මේ ඇක්සලරේෂන් ටයිම් එක ඩික්ලරේෂන් ටයිම් එක කියලා. මොකද ඒක මගේ පළවෙනි වීඩියෝ එකේ මම පැහැදිලිව සඳහන් කරලා තියෙන නිසා ඔයාලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක බලන්න. එතන කියලා තියෙනවා ඇක්සලරේෂන් ටයිම් එක මොකක්ද, ඩික්ලරේෂන් ටයිම් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙහෙම මෙනු එකේ ගිහිල්ලා කන්ෆිගරේෂන් වලට ගියා, පුල් වලට ගියා. අපිට පුළුවන් මෙතනින් සෙට් වලට මාරු කරගෙන මෙන්න මේ ACC කියන එකේ තමයි ඇක්සලරේෂන් ටයිම් එක තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට මේ ක්ලික් කරගෙන මම මෙතන 3ට තියලා තියෙන්නේ. මේ 3 කියන්නේ තප්පර 3ක්. මේ වෙන්ට කරනවා. නැවතත් මම මේක බැක් වෙලා ඊගාවට තියෙන මේ තියෙන්නේ ඩික්ලරේෂන් ටයිම් එක. ඊට පස්සේ මේකත් අපිට පුළුවන් මම මෙතන දෙකේ තියලා තියෙන තප්පර 3ක් ඩික්ලරේෂන් ටයිම් එක කියන්නේ මෝටරේ නතර වෙන කාලය. ඉතින් මම මේකෙන් නැවතත් පස්සට ගිහිල්ලා යනවා ඊළඟ මෙනුවට. මේ තියෙන්නේ LSP low speed එක. මෝටරේ අපිට ඒ කියන්නේ අපි පටන් ගන්නෙ 0 සිට 50 දක්වා නම් අපිට පුළුවන් මේක 0ට තියලා තියන්න. එහෙමත් නැත්නම් අපිට සෑම අවස්ථාවකදීම 5 හෝ 10 හෝ අපිට කැමති RPM මේක පටන් ගන්න ඕන නම් අපි මේ LSP කියන එකට අපිට දීලා තියන්න පුළුවන් අගයක්. ඒ කියන්නේ මෝටරේ අපි හැමතිස්සෙම 0ෙන් පටන් ගන්නෙ නැහැ. මෝටරේ යම්කිසි ස්ථානයක ඉඳන් තමයි හර්ට්ස් එක අපි තියලා තියෙන ප්‍රමාණය දක්වා ගමන් ගන්න. ඉතින් මේ මෙනු එක තමයි මේක. නැවතත් යනවා පස්සට ගිහිල්ලා මේ තියෙන හයි ස්පීඩ් එක. අපේ මෝටරේ අපිට තියලා තියෙන උපරිම RPM එක තමයි මේ තියෙන්නේ හර්ට්ස් 50. ඊට පස්සේ නැවතත් බැක් වෙනවා. හරි, එහෙනම් අවසාන වශයෙන් අපි බලමු කොහොමද ඩිජිටල් ඉන්පුට් සහ අපේ ස්විච් සවි කරන ආකාරය සහ ඇනලොග් ඉන්පුට් ලබා දෙන්නේ. ඉතින් අපි ඒක ප්‍රෝග්‍රෑම් කරගන්න මෙහෙමයි. නැවතත් මේ බටන් එකෙන් කන්ෆිගරේෂන් මෙනු එකට ගියා, පුල් මෙනු එකට ගියා. මෙතනින් අපි මෙන්න මේ මෙනු දෙක තමයි අපි දැන් හදාගත්තේ කලින්. SIN එකයි SCT කියන සෙට් කියන මෙනු එකයි. මෙන්න මේ IO කියන මෙනු එක ඇතුලේ තමයි මේ ඉන්පුට් අවුට්පුට් කියන කොටස් ටික තියෙන්නේ. ඉතින් රිලේ තියෙන්නේ සහ ඇනලොග් ඉන්පුට් සහ ඩිජිටල් ඉන්පුට් තියෙන්නේ. අපි දැන් යමු. මේ තියෙන්නේ අපි දැන් ලබා දීලා තියෙන TCC එක. අර ඔයාලට මතක ඇති අතන TCC කියලා එකක් කිව්වා. දැන් මෙතන දීලා තියෙන්නේ 3 wire control එක නිසා දැන් අපි බලමු run එක. රන් එක අපි තියලා තියෙන්නේ LI එකට. ඔයාලට මම අතන ටර්මිනල් එකේ පෙන්නුවා LI එක කියන්නේ රන් වෙන සිග්නල් එක. ඊට පස්සේ මෙතන තියෙනවා forward එක. LI දෙකේ තියෙන්නේ. LI දෙක කියන්නේ forward pin එක. එතකොට ඊපස්සේ අපි ගාවට ගිහින් බලමු reverse pin එක මොකක්ද කියලා. reverse pin එක තියෙනවා LI 3. ඉතින් මේ LI 3ට LI එකට අපි push button වලින් රිටර්න් වයර් ඇදගෙන ඇවිල්ලා සවි කරන්න ඕනේ. එතකොට තමයි forward reverse වැඩ කරන්නේ. දැන් බලමු මේ ගාවට මොනවද තියෙන්නේ කියලා තව. මේ තියෙන්නේ ඇනලොග් ඉන්පුට් 1 2 3 විදිහට අපිට ලබා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ අපිට වැඩගත් වෙන මම අර ඉස්සෙල්ලා කියපු රිලේ අවුට්පුට්. මේ තියෙන රිලේ එක අවුට්පුට් එකට අදාළ මෙනු එක. ඉතින් අපිට පුළුවන් මේ රිලේ එක කොහොමද කන්ට්‍රෝල් කරගන්න කියලා බලන්න. මේ තියෙන රිලේ දෙක අපිට පුළුවන්
මෙතන දැන් මේ තියෙන රිලේ 2 කියන මෙනු එකට එන්ටර් කරාට පස්සේ මෙතනදී මෙයා no කියලා තියෙනවා. ඒ කියන්නේ මෙයා ප්‍රතිචාරයක් දක්වන්න එපා කියලා තියෙන දෙවෙනි රිලේ එක. ඉතින් අපිට පුළුවන් කැමති විදිහට මේක සෙට් කරගන්න. මේ තියෙන පෝල්ට් එකක් ආපුවාම රිලේ 2 වැඩ කරන්න කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේක කරකවලා මේ තියෙන රන් මොඩ් එක වෙනකොට රිලේ 2 වැඩ කරන්න. ඒ වගේ මේකේ විවිධ අවස්ථාවන් තියෙනවා. මේක මැනුවල් එක බලලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ අවස්ථාවන් මොනවද කියලා. මම මෙතනදී කියන්න යන්නේ නැහැ මේ හැම අවස්ථාවක්ම. දැන් මේ තියෙන්නේ ඕවර්ලෝඩ් වුණාම ඒ රිලේ එක ඇතුළේ තියෙන රිලේ එක ක්‍රියාත්මක වන්න. ඉතින් ඔයාලට පුළුවන් එතකොට ඒ රිලේ එකේ පොයින්ට් එක හරහා යම් කිසි ඉන්ඩිකේටරයක් හරි එලාම් එකක් හරි කැමති විදිහට සෙට් කරගන්න. ඉතින් VFD එකක මේ කොටස් ටික තමයි අපි අනිවාර්යයෙන්ම ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. සාමාන්‍ය VFD එකකට පැරාමීටර් ඇතුළත් කරනකොට කරන විදිය බොහෝ දුරට එක සමානයි. නමුත් යම් කිසි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ නිෂ්පාදකයාගේ නිෂ්පාදකයාට ඒ කොහොම වුණත් දැන් මේ ඔයාලා දැකපු පැරාමීටර් අනිවාර්යයෙන්ම ඕනෑම VFD එකකට ඇතුළත් කරන්න ඕනේ. මේ වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද VFD එකක් ඉතාම සරලව බේසික් විදිහට කොහොමද ප්‍රෝග්‍රෑමින් කරගන්න කියලා. VFD එකක තව ඇඩ්වාන්ස් සෙටින් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අද මම වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරන්න යන්නේ. ඉතිරි වීඩියෝ එකකදී අපි ඒ ගැන කතා කරමු. එහෙමනම් අද වීඩියෝ එක ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් නැවතත් VFD පිළිබඳව තව වීඩියෝ එකකින් අපි ඉස්සරහට කතා කරමු. කොහොමද VFD එකක් ලැප්ටොප් එකක් හරහා software එකක් හරහා ප්‍රෝග්‍රෑමින් කරගන්නේ, network කරගන්නේ. හොඳයි. එහෙමනම් අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. ගිහින් එන්නම්. සියලුම දෙනාටම සුබ දවසක් වේවා.